තෙරුවන් සරණයි ආයිබෝවන්. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ගැන ඔබ ඉතා හොඳින් දන්නවා. දන්නේ නැති කෙනෙක් නම් අපගේ නාලිකාව සමග දිගටම එකතු වෙන්න 11 ශ්‍රේණිය 10 ශ්‍රේණිය ආදී සියලු ශ්‍රේණිවලට අදාළ විෂයන්වල කෙටි සටහන් අපි මේ ආකාරයෙන් ඔබට ඉගෙන ගැනීමේ පහසුව සඳහා විභාග සමත් වීමේ පහසුව සඳහා ලබා දෙන්නට කටයුතු කරනු ලබනවා. ඒ නිසා අනිවාර්යෙන්ම අපගේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්නට කියලා මතක් කරනවා. අපි අද කතා කරන්නේ 4 වෙනි පාඩම. බුද්ධ ධර්මය 4 වෙනි පාඩම 11 ශ්‍රේණිය සමාධිගත සිතක මහිම කියන පාඩමට අදාළව අපි අවධානය යොමු කළ යුතු කාරණාවන් වලට තමයි අපේ අවධානය යොමු වෙන්නේ. පළවෙනියටම අපි බලමු සිත අපිරිසිදු වීමට හේතු වෙන අකුසල් සිතුවිලි මොනවද? අකුසල සිතුවිලි අපේ හිත කිලිටි වීමට හේතු වෙන වෛරය, ක්‍රෝධය, පලිගැනීම මේවා නරක සිතුවිලි. අකුසල සිතුවිලි. අපිට මේ සිතුවිලි ඇති වෙනවා නම් වෛරය, ක්‍රෝධය, පලිගැනීම වගේ සිතුවිලි ඇති වෙනවා නම් අපේ හිත සම්පූර්ණම අපිරිසිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ පහත සඳහන් ධම්මපද ගාථාවෙන් මිනිස් සිතෙහි ස්වභාවය හා සිත දමනය කර ගැනීමෙන් සිදුවෙන යහපත දේශනා කර තිබේ. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ගාථා ධර්මයක් තියෙනවා ඔබට පේනවා ඇති. දූරංගමං ඒක චරන් අසරීරං ගුහාසයන් යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා කියන ගාථා ධර්මී. දුරගමන් යන දූරංගමං තනිව හැසිරෙන ඒක චරන් අසරීරං ශරීරයක් නැති න ශරීර අසරීර අසරීරං කියලා කියන්නේ ශරීරයක් නැහැ කියන එක. සිරුරට හිතට ශරීරයක් නැහැ. ශරීරය කියන ගුහාවේ වාසය කරනවා. හැබැයි හිතට මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ කියලා අපිට කියන්නට බැහැනේ. අපිට හිතක් තියෙනවා. හැබැයි හිතේ මේ ස්වරූපේ භෞතික ස්වරූපයක් අපිට කියන්නට බෑ. ඒක තමයි අසරීරං කියලා කියන්නේ. යේ චිත්තං සංයමෙස්සන්ති ඒ කියන හිත කවුරු හරි দমনය කරගන්නවද මොක්ඛන්ති මාර බන්ධනා. ඔහු මාර බන්ධනයෙන් නිදහස් වන්නේය කියලා සඳහන් වෙනවා. ඒ ගාථා ධර්මයේ අදහස වෙන්නේ ඒ අදහස. හරි. 3 වෙනි අංකය. බෞද්ධය අපගේ පරම අපේක්ෂාව මොකක්ද? අවසානයේ අපි මොකක්ද ප්‍රාර්ථනා කරන්නේ? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිප්පානපත්තිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛ පමුඤ්චතු කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතනදී අපි ප්‍රාර්ථනා කරන්නේ සියලු කෙලෙස් දුරු කරලා නිවන් අවබෝධ කරගන්නට. බෞද්ධයන්ගේ පරම නිෂ්ඨාව එහෙනම් මොකක්ද? නිවන් අවබෝධ කරගන්න එක. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ දිවාරය දෙකෙහිම භාවනාවට යොමු කළ සිත් ඇති බුදුසව්වෝ නිරතුරු ප්‍රබුද්ධ ජීවිතයක් ගත කරති කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රෑ දවල් දෙකේදීම භාවනාවට හිත යොමු කළාට පස්සේ යහපත් සිතුවිලි මෙනෙහි කරන්නට හිත යොමු කරන කෙනා මොකද වෙන්නේ? බුද්ධ ශ්‍රාවකයෝ බුදුසව්වෝ කියලා කිව්වේ මෙතන බුද්ධ ශ්‍රාවකයෝ. එහෙම බුද්ධ ශ්‍රාවකයෝ නිරතුරුවම ප්‍රබුද්ධ ජීවිතයක් හරිම ප්‍රබෝධමත් ආකාරයට කටයුතු කරනවා. එහෙමනම් අපිට භාවනා කළාට පස්සේ ප්‍රබෝධවත් ජීවිතයක් ගත කරන්නට පුළුවන්. අලසකම, උදාසීනකම් ඒවා දුරු කරලා. ඒක තමයි මේ ප්‍රබුද්ධ ජීවිතය කියලා කියන්නේ. ප්‍රබුද්ධ ජීවිතය කියලා කියන්නේ අලසකමින්, උදාසීනකමින්, අසහනයෙන් තොරව කටයුතු කිරීම, ජීවත් වීම. ඊළඟට භාවනාවේ ප්‍රයෝජන මොනවද? දුබල සිත් දුරු කර ගැනීමට හැකියවීම, සිත පිරිසිදු කර ගැනීමට හැකියාව ලැබීම, සිත දියුණු කිරීමට දියුණු කර ගැනීමට හැකියාව ලැබෙනවා අපිට භාවනා කරනවත් එක්ක. භාවනාවේ ප්‍රයෝජන විදිහට දුර්වල වූ සිත්, අලසකම, වීර්ය නැති සිත් ඒ විදිහට අපේ හිත ක්‍රියාත්මක වෙනකොට ඒ අඩුපාඩුකම් දුරු කර ගන්නට පුළුවන්. භාවනාව තුළින් දුබල සිත් දුරු කර ගැනීමට හැකියාව ලැබීම, සිත පිරිසිදු කර ගැනීමට හැකියාව ලැබීම, හිත දියුණු කර ගැනීමට හැකියාව ලැබීම මේ කියන ආනිසංස එහෙම නැත්නම් ප්‍රතිඵල අපිට භාවනාවෙන් ලබා ගන්නට පුළුවන්.
ඊළඟට 7 වෙනි අංකයේ බුදුදහමෙහි භාවනාව නමින් හැඳින්වෙන්නේ මොකක්ද? භාවේති කුසලේ ධම්මේ ඒතා යාති භාවනා. කුසල් ධර්මයන්හි හිත වැඩිම භාවනාවයි. කුසල ධර්ම දියුණු කරන මානසික අභ්‍යාසය කියලා එක අදහසක් මෙතන තියෙනවා. කුසල ධර්ම දියුණු කරන මානසික අභ්‍යාසය. අපි අභ්‍යාස කරනවා ඉගෙන ගැනීමේදී අකුරු හුරු වෙන්නට, ඒ වගේම ගණිතය, විද්‍යාව, ඒ විෂය කරුණු තව හොඳට මතක තියාගන්නට මොකද කරන්නේ? අපි අභ්‍යාස කරනවා. ඊළඟට ශරීරයේ මේ මොනවා හරි දුර්වලකමක් තියෙනවා නම්, ශරීරයේ මේ රෝගාතුරු තත්ත්වයන් තියෙනවා නම් ඒවා දුරු කරගන්න අපි මොකද කරන්නේ? ව්‍යායාම කරනවා. ඒ වගේම අපි මනසටත් ව්‍යායාමයක් දෙනවා, අභ්‍යාසයක් ලබා දෙනවා. අන්නේ කුසල ධර්ම කියන කුසල ධර්ම වැඩි දියුණු කිරීම, කුසල ධර්ම වර්ධනය කර ගැනීම නැමැති මානසික අභ්‍යාසය, මානසික ව්‍යායාමය තමයි භාවනාව කියලා කියන්නේ. ඊළඟට 8 වෙනි අංකය කුසල් යන්නේහි පළමු අදහස මොකක්ද? නිරෝගී කියන අදහස. දෙවැනි අදහස නිවැරදි කියන අදහස. තුන්වෙනි අදහස දක්ෂ කියන අදහස. කුසල කියන එකේ අදහස් 3ක් තියෙනවා. නිරෝගී කියන අදහස, නිවැරදි කියන අදහස, දක්ෂ කියන අදහස. නිරෝගී කියන අදහස, නිවැරදි කියන අදහස, දක්ෂ කියන අදහස. එහෙනම් හිත නිරෝගීමත් කර ගැනීමට වෑයම් කරන එක, හිත නිරෝගීමත් කර ගැනීම කුසල් වලට යොමු කර ගැනීම. ඒ වගේම හිත නිවැරදි කර ගැනීම මොකක්ද? කුසල්. ඒ වගේම තුන්වෙනි අදහස කුසල් කියලා කියන්නේ අපව දක්ෂයෝ බවට පත් කරන සිතුවිලි උපදවා ගැනීම. කුසල් කියන එකේ අදහස් නිරෝගී, නිවැරදි, ඒ වගේම දක්ෂ කියන අදහස් තියෙනවා. 11 වෙනි අංකේ පැහැදිලි සිතින් ප්‍රබල ප්‍රඥාවෙන් ජීවිතය හා ලෝකයේ නියම තත්ත්වය දැකිය හැකිය. ලෝකයේ සහ ජීවිතයේ, අපේ ජීවිතයේ සහ ලෝකයේ නියමම තත්ත්වය තේරුම් ගන්නට නම් අපිට මොකක්ද තියෙන්නට ඕන? ප්‍රබල වූ ප්‍රඥාවක්. අපේ හිත හොඳට ප්‍රඥාවෙන් මුහුකුරා කියපු හිතක්. අපිට ඕනෑම දෙයක් තේරුම් ගන්නට, අපිට ඕනෑම දෙයක් වටහා ගන්නට පුළුවන් සිතක් ඇති කරගත යුතුයි. එතකොට තමයි ජීවිතයේ යථා තත්ත්වය සහ ලෝකයේ නියම තත්ත්වය අපිට තේරුම් ගන්නට පුළුවන්. ඊළඟට 12 වෙනි අංකය. අපගේ සිත්වල ගැටෙන අරමුණු නිසා විටක දුම්නසක් ඇතිවන අතර තවත් විටක අධික ඇල්මක් හටගනී. අපේ සිතුවිලි වල ගැටෙන අරමුණු නිසා අපේ හිතත් එක්ක නිතරම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන බාහිර අරමුණු, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු අපේ හිතට ඇතුළු වෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරයේ මනස කියන මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියන් වලින් බාහිර අරමුණු නිතරම අපේ හිතත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට විටක දුම්නසක් ඇති වෙනවා. අපි අකමැති දේවල්, අකමැති අරමුණු ලැබෙනකොට අපිට දුකක් ඇති වෙනවා. අපි කැමති දේවල් ලැබෙනකොට, කැමති රූප වෙන්න පුළුවන්, කැමති ශබ්ද වෙන්න පුළුවන්, කැමති රසයන් වෙන්න පුළුවන්, කැමති ගඳ සුවඳ වෙන්න පුළුවන්, අකමැති ගඳ සුවඳ වෙන්න පුළුවන්. ඒ විදිහට අපි කැමති අකමැතිකම අනුව අපි දුකටපත් වෙනවා සහ සතුටටපත් වෙනවා. බෞද්ධ භාවනාව පහත දැක්වෙන පරිදි ආකාර දෙකයි. භාවනාවේ ප්‍රධාන ආකාර දෙක මොනවද? සමත භාවනාව, විපස්සනා භාවනාව. ආයත් වතාවක් කියමු. සමත භාවනාවයි විපස්සනා භාවනාවයි තමයි භාවනාවේ ප්‍රභේද දෙක. සමත භාවනාව, විපස්සනා භාවනාව. සමාධි භාවනාව, චිත්ත භාවනාව කියලත් මේ සමත භාවනාව හඳුන්වනවා. විදර්ශනා භාවනාව, ත්‍රිලක්ෂණ භාවනාව, ප්‍රඥා භාවනාව කියලා විදර්ශනා භාවනාව හඳුන්වනවා. විදර්ශනා භාවනාව, ත්‍රිලක්ෂණ භාවනාව, ප්‍රඥා භාවනාව ඒ විදිහටත් හඳුන්වනවා. හොඳයි. ඊළඟට අපි බලමු සමත භාවනාව. භාවනාවේ ප්‍රධාන කොටස් දෙකයි. භාවනාවේ ප්‍රයෝජන මොනවද කියලා අපි මුලින් කතා කළා. ඊළඟට සමත භාවනාව සහ විදර්ශනා භාවනාව කියන දෙක ගැන තමයි කතා කරන්නට ලෑස්ති වෙන්නේ. අපි පළවෙනියට බලමු සමත භාවනාව කියන්නේ මොකක්ද කියලා. 14 වෙනි අංකය යටතේ තියෙන්නේ කුසල් අරමුණක සිත එකඟ කරන භාවනාව. චිත්ත භාවනාව හෙවත් සමත භාවනාව ලෙස හැඳින්වේ.
සමේතීති සමතෝ. කුසල චිත්තස්ස ඒකග්ගතා සමාධි. කුසල චිත්තස්ස ඒකග්ගතා සමාධි කියලත් සමත භාවනාව හඳුන්වලා තියෙනවා. සමේතීති සමතෝ කියලත් හඳුන්වලා තියෙනවා. චිත්ත භාවනාව හෙවත් සමත භාවනාව ලෙස හැඳින්වේ. කුසල් අරමුණක සිත එකඟ කරන භාවනාව සමේතීති සමතෝ. එහෙම නැත්නම් කුසල චිත්තස්ස ඒකග්ගතා සමාධි කියන පාඩේට අනුව තමයි මේ අදහස දක්වන්නේ. කුසල් අරමුණක සිත එකඟ කරන භාවනාව චිත්ත භාවනාව හෙවත් සමත භාවනාව විදිහට හඳුන්වනවා. එහෙනම් කුසල් අරමුණක සිත එකඟ කිරීමක් පමණයි සමත භාවනාවෙන් සිද්ධ වෙන්නේ. සම්පූර්ණ කෙලෙස් දුරු කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ භාවනාව සමත භාවනාව, චිත්ත භාවනාව, සමාධි භාවනාව කියලා හඳුන්වනවා. සමතය යනු සංසිඳු වීමයි, සංවර කරවීමයි, සමාදාන කිරීම යන්නයි. සමත කියන එකේ අදහස් කිහිපයක් තියෙනවා. සංසිඳු වීම කියන එක, සංවර වීම කියන එක, සමාදාන කිරීම කියන අදහස්. සංවර වීම, සංසිඳු වීම, සමාදාන කිරීම කියන අදහස්. ඒ අදහසට අනුව ගත්තට පස්සේ සිත දූෂණය කරන කෙලෙස් සතුරන් කෙලෙස් සංසිඳු වීම, කුසල් සිත් දියුණු කිරීම, සිත දියුණු කිරීම. එහෙනම් සමාධි භාවනාව කියන්නේ, සමත භාවනාව කියන්නේ මොකක්ද? කෙලෙස් සංසිඳු වීම, කුසල් සිත් දියුණු කිරීම, සිත දියුණු කිරීම කියන එක තමයි සමත භාවනාවෙන් කෙරෙන්නේ. සමත භාවනාවේ අදහස. ඊළඟට සමත භාවනාවෙන් යටපත් කරනු ලබන නීවරණ ධර්ම පහක් තිබෙනවා. නීවරණ ධර්ම පහක්. පංච නීවරණ කියලා මේවට කියන්නේ. පංච නීවරණ. කාමච්ඡන්ද පළවෙනි එක. මොකක්ද? කාමච්ඡන්ද. දෙවනි නීවරණ ධර්මේ ව්‍යාපාද. තුන්වෙනි නීවරණ ධර්ම කියලා කියන්නේ මේවට මොකක් නිසාද? නිවන් මාර්ගයේ වහලා තියෙන නිසා. අපිට කුසල සිතුවිලි වහලා වැහිලා තියෙන නිසා, අපේ කුසල් සිත් වැහිලා තියෙනවා මේ සිතුවිලි නිසා. මොන සිතුවිලි නිසාද? මේ අපි කියන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම නිසා, අකුසල සිතුවිලි චෛතසික නිසා මොකද වෙන්නේ? අපේ කුසල සිත් වැහිලා තියෙනවා. ඒ නිසා තමයි මේවට නීවරණ කියලා කියන්නේ. නිවන් මාර්ගයත් වහලා තියෙන නිසා මේවට නීවරණ කියලා කියනවා. කාමච්ඡන්ද, කම්සැප විඳීමට ඇති කැමැත්ත. ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් වලින් කාමයන් සහිත වූ අරමුණු ලබා ගන්නට තියෙන ආසාව, කැමැත්ත. ඊළඟට ව්‍යාපාද, තරහව, පලිගැනීම, පටිග ආදී අදහස් දක්වන්න පුළුවන්. තීන මිද්ද කියලා කියන්නේ සිත කය දෙකෙහි උදාසීන බව. හිතයි කයයි කියන දෙකේම උදාසීනකමක්, කම්මැලිකමක් ඇති වෙනවා නම් අන්න ඒකට කියනවා තීන මිද්ද කියලා. උද්ධච්ච කුක්කුච්ච, සිතෙහි නොසන්සුන්කම හා පසුතැවිල්ල. උද්ධච්ච කුක්කුච්ච, සිතෙහි නොසන්සුන්කම, පසුතැවිල්ල. විචිකිච්ඡා, සැකය. බුද්ධ ආදී අටතැන්හි සැකයට තමයි විචිකිච්ඡා කියලා කියන්නේ. ඉතින් විචිකිච්ඡාව සැකය. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. කාමච්ඡන්ද කම්සප විඳීමට ඇති කැමැත්ත, ව්‍යාපාද තරහව, තීන මිද්ද සිත කය දෙකෙහි උදාසීන බව, උද්ධච්ච කුක්කුච්ච සිතෙහි නොසන්සුන්කම හා පසුතැවිල්ල, විචිකිච්ඡා සැකය. විචිකිච්ඡා සැකය. ඊළඟට කාමච්ඡන්ද. පංච නීවරණ ධර්ම වලින් කාමච්ඡන්ද ඇසට අරමුණු වනුයේ රූප, එමගින් රූප කාමයන් හට ගනී. කාමච්ඡන්ද කියලා කියන්නේ ඇසට අරමුණු වන රූප, කනට අරමුණු වන ශබ්ද, නාසයට අරමුණු වන ගඳ සුවඳ, දිවට අරමුණු වන රස, කයට අරමුණු වන ස්පර්ශ. මෙන්න මේවා පිළිබඳව ආසා කිරීම තමයි කාමච්ඡන්ද නීවරණයෙන් කෙරෙන්නේ. ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ කියන මේ ධර්මයන් ලැබෙනකොට ඒවාට ආසා කිරීමට කියනවා කාමච්ඡන්ද කියලා. සාමාන්‍ය ඵල සූත්‍රයේදී කාමච්ඡන්ද නීවරණය පෙන්වා දීලා තියෙන්නේ ණය ගැතියෙකු ණය හිමිට යම් බැඳීමක් ඇතිද එවිට වහලකුමින් යටත් වන බවයි. සාමාන්‍ය ඵල සූත්‍රයේදී කියලා තියෙන කාරණේ වැදගත්. අපි හිතමු කවුරු හරි කාගෙන් හරි ණයට අරගෙන තියෙනවා. එහෙම කවුරු හරි ණයට අරගෙන තියෙන කෙනෙක්
ඒ ණය දුන්නු කෙනාට වහලෙක් වගේ යටහත් පහත් වෙලා වැඩ කරනවා. අන්න ඒ වගේ තමයි කාමච්ඡන්දාදී නීවරණ වලට යට වෙච්ච කෙනා. ඇහැ කියනකොට රූප පෙන්වන්නට ඕන. කනින් කනට ශබ්ද අහන්නට දෙන්නට ඕන. නාසයට ගඳ සුවඳ බලන්නට දෙන්නට ඕන. ඒ විදිහට ණය ගත්ත කෙනෙක් ණය හිමියාට තමන් බහලෙක් වගේ කටයුතු කරනවා වගේ තමයි කාමච්ඡන්ද කියන නීවරණයේදී සාමාන්‍ය ඵල සූත්‍රයේදී විස්තර කරන්නේ දක්වන්නේ. අපි ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් වලින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධර්මයන් ලබා ගැනීම ඒ විදිහට උපමා කරලා තියෙනවා. ව්‍යාපාද නීවරණ යම්කිසි පුද්ගලයෙකු හෝ වස්තුවක් පිළිබඳව හෝ යම් ක්‍රියාවක් ගැන හෝ අප්‍රිය ස්වභාවයේ විරුද්ධ ස්වභාවය තමයි ව්‍යාපාදේ කියලා කියන්නේ. යම්කිසි පුද්ගලයෙක් කෙරෙහි වෙන්න පුළුවන්, වස්තුවක් පිළිබඳව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යම්කිසි ක්‍රියාවක් පිළිබඳව වෙන්න පුළුවන්. අපිට අප්‍රිය ස්වභාවයක් ඇති වෙනවා. අපි අකමැති ස්වභාවයක්, අපි විරුද්ධ, අපේ හිත එකඟ වෙන්නේ නැති ස්වභාවයක්. අන්න ඒකට තමයි ව්‍යාපාදය කියලා කියන්නේ. යම් කිසි පුද්ගලයෙක් වස්තුවක් හෝ ක්‍රියාවක් නිසා අපේ හිතේ අප්‍රිය ස්වභාවයක්, විරුද්ධ ස්වභාවයක්, අකමැති ස්වභාවයක් ඇති වෙනවා නම් අන්න ඒක ව්‍යාපාද. කෝපය, වෛරය, ක්‍රෝධය, ද්වේෂය යනුවෙන් හැඳින්වෙන්නේත් මේ ව්‍යාපාදයමයි. ක්‍රෝධය, කෝපය, වෛරය, ක්‍රෝධය, ද්වේෂය කියන වචන වලින්නුත් මේ ව්‍යාපාද නීවරණය අපි හඳුනා ගනු ලබනවා. ව්‍යාපාද වශයෙන් සිතෙහි ඇතිවන දූෂිත ස්වභාවය මනාකොට මෙනෙහි කිරීමෙන් එවැනි තත්වයක් ඇතිවීමට හේතු හා ඉන් දුරුවීම පිළිබඳව සිතීමෙන් ව්‍යාපාදේ දුරු කර ඔන්න ව්‍යාපාදේ දුරු කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ කොහොමද? ද්වේෂය ඇති වෙනකොට අපි ද්වේෂය ගැන මෙනෙහි කරන්නට ඕන. මට ද්වේෂයක් ඇති වෙලා, තරහක් ඇති වෙලා කියලා අපි මෙනෙහි කරන්නට ඕන. මෛත්‍රී භාවනාවේ යෙදීම කරන්නට පුළුවන් අපිට ද්වේෂය දුරු කර ගැනීම සඳහා. ඊළඟට කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට පුළුවන් අනිවාර්යෙන්ම ද්වේෂය දුරු කර ගැනීම සඳහා. ද්වේෂය දුරු කර ගැනීම සඳහා කේන්ති ගියාට පස්සේ තරහ ගියපු අවස්ථාවේදී මට ද්වේෂයක් ඇති වෙලා තියෙන්නේ කියලා මෙනෙහි කරන්නට ඕන. මෛත්‍රී භාවනාවේ යෙදෙන්නට ඕන. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරෙන් නිතරම මෛත්‍රී කිරීමෙහි ගුණ අහන්නට ඕන. ද්වේෂ කිරීමෙහි ආදීනව විපාක අහන්නට ඕන. තීන මිද්ද නීවරණය. තීන මිද්ද කියලා කියන්නේ අකුසල චෛතසික දෙකක්. සිත කය දෙකෙහි අලස බව තීන මිද්ද කියලා කියනවා. සිත කය දෙකෙහි අලස බව. සිත කය දෙකේ අලස බව තමයි තීන මිද්ද කියලා කියන්නේ. සිත කය දෙකෙහි අලස බව. අකුසල චෛතසික දෙකක්. සිතෙහි අකර්මණ්‍ය බව, රෝගී බව මිද්ද නම් වේ. සිතේ අකර්මණ්‍ය බව, සිත ක්‍රියාත්මක වෙන්නේ නැති බව. අපේ හිත හොඳින් නිරෝගිමත්ව ක්‍රියාත්මක වෙනවා නම් තමයි අපිට උත්සාහයෙන්, උනන්දුවෙන්, ඕනෑකමින්, වීරියෙන් වැඩ කරන්න පුළුවන්. එහෙනම් මේ මිද්ද කියන తত্ত্বය අපේ හිතේ අර සමහර වෙලාවට අකර්මණ්‍ය ස්වභාවයක්, කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ, පොතක් පාඩම් කරන්න හිතෙන්නේ නැහැ, මොනවත් ලියන්න හිතෙන්නේ නැහැ, මොනවත් කරන්න හිතෙන්නේ නැහැ. අන්න ඒ වගේ ස්වභාවයකට අපේ හිතපත් වෙනවා. ඒ මිද්ද කියන අවස්ථාව සිතේ අකර්මණ්‍ය බව නිසා සිද්ධ වෙන කාරණාවක්. මිද්ද තීන මිද්දේ දුරු කිරීමට හේතු වන එකිනෙකට බලපවත්වන වීර්යයන් 3ක් තියෙනවා. ආරම්භ ධාතු, යම් කිසි දෙයක් ආරම්භ කිරීම. ඊළඟට නික්ඛම ධාතු, ඒ ආරම්භ කරපු දේ ඉදිරියට සිදු කරගෙන යෑම. පරක්කම ධාතු, මොන බාධාව පැමිණුණත් අවසානයේ දක්වා ඒ දේ කරගෙන යෑම කියන ආකාර 3න් යුක්තව ක්‍රියා කළ යුතු වෙනවා. තීන මිද්ද කියන අකුසල තත්ත්වය දුරු කරගන්නට. තීන මිද්ද දුරු කිරීමට කළ හැකි දේවල් මොනවද? පමන දැන ආහාර ගැනීම, ඉරියව් වෙනස් කිරීම. තීන මිද්ද කියන නීවරණය අපේ හිතේ ක්‍රියාත්මක වෙනවට අපිට ඉරියව් වෙනස් කරන්න පුළුවන්. පැය ගාණක් අපි එකම විදිහට ඉඳගෙන පාඩම් කරනකොට අපිට අලසකමක්, කම්මැලිකමක් දැනෙනවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් ඉරියව්ව වෙනස් කරලා ටිකක් සක්මන් කරලා ඇවිදලා ඇවිල්ලා ආයෙත් පාඩම් කරන්න පුළුවන්. ඒ වගේම පමන දැන ආහාර ගැනීමත් අනිවාර්යයෙන්ම වැදගත්. මොකද ගොඩක් ආහාර ගත්තම අපේ ඉන්ද්‍රියන්, අභ්‍යන්තර ඉන්ද්‍රියන් හැම එකක්ම ඒ ආහාර දිරවීමේ කාර්යයට වැඩිපුර අවධානයක් යොමු කරන්න පටන් ගන්නවා. එතකොට අපේ මොළයට, එහෙම නැත්නම් අපේ හිතට, මනසට ක්‍රියාත්මක වෙන්න වෙලාවක් නැතිව යනවා. එතකොට තමයි අපිට අර නිදිමත ගතියක්, අලස ගතියක් දැනෙන්නේ. ඒ නිසා පමන දැන ආහාර ගැනීමත් තීන මිද්දේ දුරු කරගන්නට අපිට වැදගත්. උද්ධච්ච කුක්කුච්ච නීවරණය. උද්දච්ච යනු සිතෙහි පවතින නොසන්සුන් බව,
සිතෙහි පවතින විසිරුණු ගතිය, සිතෙහි පවතින සෙලවෙන ගතිය තමයි උද්දච්ච කියලා කියන්නේ. උද්දච්ච සිතෙහි පවතින නොසන්සුන් බව, සිතෙහි පවතින විසිරුණු ගතිය, සිතෙහි පවතින සෙලවෙන ගතිය. කුක්කුච්ච කියලා කියන්නේ කල නොකල වරද පිළිබඳව තැවෙන ස්වභාවය. කල නොකල වරද පිළිබඳව තැවෙන ස්වභාවය. කරපු වැරදි ගැන නොකරපු හොඳ ගැන පසුතැවෙනවා නම් අන්න ඒකට කියනවා කුක්කුච්ච කියලා. 25 වෙනි අංකය නොසන්සුන් වූ සිත සිරගයක දුක් විඳින්නෙකු ලෙස සාමාන්‍ය ඵල සූත්‍රෙහි දක්වා ඇත. සිරගයක දුක් විඳින කෙනෙක් වගේ. සිරගයක දුක් විඳින කෙනෙක් වගේ නොසන්සුන් වූ සිත සංසුන් කරගන්න බැරි වෙච්ච සිත. සිතෙහි සංසිඳීම හැවත් සමාධිය ඇතිවීම නුවණින් මෙනෙහි කිරීමෙන් මෙම නීවරණී යටපත් කළ හැකිය. සිතේ සංසිඳීම හැවත් සමාධිය ඇතිවීම සමාධිය ඇති කරගත්තාම කොයි වගේ සැනසීමක් අපිට ලැබෙයිද කියලා මෙනෙහි කරනකොට අපිට පුළුවන් මේ විසිරුණු ස්වභාවය දුරු කරගන්නට. විචිකිච්ඡා නීවරණේ විචිකිච්ඡා කියලා කියන්නේ සැකය. බුදුරජාණන් වහන්සේ ගැන සැකය, ධර්මයේ ගැන සැකය, සංඝ රත්නයේ ගැන සැකය, ත්‍රිශික්ෂාව ගැන සැකය, පෙර භවයන් ගැන සැකය, අනාගත භවය ගැන සැකය, අතීත අනාගත භවයන් ගැන සැකය, පටිච්චසමුප්පාදය පිළිබඳ සැකය. විචිකිච්ඡා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝ රත්නයේ ත්‍රිශික්ෂාව, පෙර භවයන්, අනාගත භවයන්, අතීත අනාගත භවයන් සහ පටිච්චසමුප්පාදය කියන මේ අවස්ථාවන් පිළිබඳව ඇති කරගන්නා වූ සැකය තමයි විචිකිච්ඡා කියලා කියන්නේ. එක් කරුණක් ගැන වරක් ඇති වූ විචිකිච්ඡාව ප්‍රහාණය නොකළ විට එය නැවත නැවත ඇති වෙන්නට පුළුවන්. අපේ හිතේ සැකයක් ඇති වුණොත් ඒ සැකය අපි දුරු කරගන්නට ඕන. ඒ සැකය මම ඇයි මේ සැකය ඇති කරගත්තේ කියලා මෙනෙහි කරලා ඇත්තට මෙහිම සැක කළ යුතු දෙයක්ද, එතන සැක කළ යුතු කාරණාවක් පවතිනවාද කියලා හිතලා බලලා අපිට ඒ සැකේ දුරු කරගන්නට පුළුවන්. සාමාන්‍ය ඵල සූත්‍රයේ දක්වා ඇත්තේ විචිකිච්ඡාව නම් කුතුහලයේ ඇති තැනැත්තා වනයක අතරමං වූවෙකු ලෙසිනි. කුතුහලයක් තියෙන කෙනෙක් වනයක අතරමං වෙච්ච කෙනෙක් විදිහට තමයි සාමාන්‍ය ඵල සූත්‍රයේ දක්වලා තියෙන්නේ. ඉතින් එක එක නීවරණ ධර්මයන් පිළිබඳව සාමාන්‍ය ඵල සූත්‍රයේ දක්වලා තිබෙන උදාහරණ උපමා අපි කිහිපයක්ම ඉදිරිපත් කළා. ඒ ටික අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගන්න. සැකේ නිසා නිවැරදි මඟ සොයාගත නොහැකිව පුද්ගලයා අතරමං වෙනවා. අතරමං වෙච්ච කෙනෙක් වගේ සැකේ නිසා. කුතුහලයේ සසර මඟ දිගු කරයි, සසරෙහි බැඳ තබයි, සසරේ අතරමං කරයි. කුතුහලේ විචිකිච්ඡා නීවරණය දුරු කිරීමට කළ යුතු දේ ත්‍රිපිටක ධර්මයේ හොඳින් ඉගෙනීම, තෙරුවන් පිළිබඳ අචල ශ්‍රද්ධාවක්. අචල කියලා කියන්නේ හෙළවෙන්නේ නැති ආකාරයේ ශ්‍රද්ධාවක් උපදවා ගැනීම. තම චරිත ලක්ෂණ වලට අනුව කමඨහන් හෙවත් උපදෙස් ලබාගත යුතුය. එවැනි පුද්ගල චරිත වර්ග 6කි. එහෙමනම් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච කියන මේ අපේ හිතට නිතරම අකුසල සිතුවිලි වලින් අපේ හිත වහලා තියෙන, කුසල් සිතුවිලි වලට යොමු වෙන්නට ඉඩ නොදෙන තත්ත්වය මගහරවලා හිතේ සමාධියක් ඇති කරගන්න, හිත ප්‍රබහස්වර කරගන්න, හිතේ කුසල් වඩන්නට අපිට සිද්ධ වෙනවා. ඒ සඳහා තවත් අපි අඳුනාගත යුතු, තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි එක එක්කෙනාට විශේෂිත වෙච්ච චරිත තියෙනවා. අපි හැමෝටම එකම චරිතයක් නෙවෙයි තියෙන්නේ. සමහර විට රාගය අධික වෙන්න පුළුවන්, ද්වේෂය අධික කෙනෙක් වෙන්න පුළුවන්, මෝහය අධික වෙන්න පුළුවන්. ඒ විදිහට අපි මේ චරිත 6න් එකකට දෙකකට ඇතුළත් වෙන්න පුළුවන්. මොනවද මේ චරිත ටික? රාග චරිත, ආසාව අධික චරිත, රාගික සිතුවිලි අධික චරිත, දෝෂ චරිත, ද්වේෂ අධික චරිත, මෝහ චරිත, මුලාව, මෝඩකම අධිකව පවතින චරිත, සද්ධා චරිත, ශ්‍රද්ධාව මූලික වූ චරිත, ශ්‍රද්ධාව වැඩිපුර තියෙන චරිත, තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අධිකව තියෙන චරිත තියෙන්න පුළුවන්. බුද්ධි චරිත, බුද්ධිය මූලික වෙච්ච, බුද්ධිමත්ව යම්කිසි දෙයක් ඇහුවනම්, කියවුවනම්, දැක්කනම් ඒක බුද්ධිමත්ව හිතන්නට පුළුවන්. ඒ වගේම විතක්ක චරිත, සමහර අය නිතරම තර්ක කරමින්, තර්කයක්ම තමයි ඉදිරිපත් කරන්නේ. ඒ වගේ ස්වභාවයක් දකින්නට පුළුවන්කම හැකියාව තියෙනවා. ඊළඟට සමත භාවනාවට අදාළව කර්මස්ථාන 40ක් තියෙනවා. සමත භාවනාව සඳහා යොදා ගන්නට පුළුවන් කර්මස්ථාන 40ක්. භාවනා අරමුණු, කර්මස්ථාන කියලා කියන්නේ භාවනා අරමුණු. ඒ 40ක් තියෙනවා. මොනවද? දස කසින, දස අසුබ, ඊළඟට දස අනුස්සති, චතු අප්පමඤ්ඤා, ආහාරේ පටික්කුල සංඥා 1යි,
චතු ධාතු අවස්ථාන 1යි සතර ආරුප්ප 4යි ඔක්කොම තියෙනවා 40ක්. 40ක් තියෙනවා. මොනවද අපි ආයෙත් බලමු. දස කසින එතන 10යි. දස අසුබ උද්දුමාතක විනීලක ඒ විදිහට 10ක් තියෙනවා. දස අනුස්සති බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති ආදී අනුස්සති 10ක් තියෙනවා. චතු අප්පමඤ්ඤා අප්පමඤ්ඤා චෛතසික 4යි. අප්පමඤ්ඤා 4ක්. අප්පමඤ්ඤා කියන කර්මස්ථාන 4 ආහාර පටික්කුල සංඥා 1යි චතු ධාතු අවස්ථාන 1යි සතර ආරුප්ප 4යි ඒ විදිහට කර්මස්ථාන 40. සමත භාවනාව වැඩිවීමෙන් ලැබෙන උසස්තම ඵලය වෙන්නේ පංච අභිඥා සහ අෂ්ට සමාපatti. පංච අභිඥා අෂ්ට සමාපatti. ඊළඟට 34 වෙනි අංකයේ මේට අමතරව සමත භාවනාවෙන් ශිෂ්‍ය ජීවිතයට ගත හැකි ප්‍රයෝජන රැසක් තියෙනවා. මොනවද? මතක ශක්තිය දියුණු කර ගැනීමට හැකියාව ලැබෙනවා. එක අරමුණක සිටීමට හැකියාව ලැබෙනවා. ගැටලු විසඳීමේ ශක්තිය දියුණු වෙනවා. වහා අවබෝධ කර ගැනීමේ ශක්තිය දියුණු කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහේ ප්‍රයෝජන රාශියක් සමත භාවනාවෙන් ලැබෙනවා. ඉවසීමේ ශක්තිය දියුණු වීම, පිළිවෙලින් යමක් ඉදිරිපත් කිරීමට හැකියවීම, ওই විදිහේ ප්‍රතිඵල ගොඩක් තියෙනවා. මතක ශක්තිය දියුණු වීම, එක අරමුණක සිටීමට හැකියවීම, ගැටලු විසඳීමේ ශක්තිය ඇතිවීම, වහා අවබෝධ කර ගැනීමේ ශක්තිය දියුණු වීම, ඉවසීමේ ශක්තිය දියුණු වීම, පිළිවෙලින් යමක් ඉදිරිපත් කිරීමට හැකියවීම කියන ප්‍රයෝජන ලැබෙනවා. ඊළඟට විදර්ශනා භාවනාව, විපස්සනා භාවනාව, පංචස්කන්ධයේ දෙස කැඹුරින් බැලීම තමයි විපස්සනා භාවනාවෙන් කෙරෙන්නේ. විපස්සනා භාවනාව ප්‍රඥා භාවනාව සහ ත්‍රිලක්ෂණ භාවනාව විදිහටත් හඳුන්වනවා. මම මුලින් ඒ බව සඳහන් කළා. ජීවිතය සහ ලෝකයේ ත්‍රිලක්ෂණයට අනුව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම තමයි ත්‍රිලක්ෂණේ. ඒ ත්‍රිලක්ෂණයට අනුව බැලීම තමයි මේ විදර්ශනා භාවනාව කියලා කියන්නේ. අවසානයේ ප්‍රඥාව පහළ වීමෙන් නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගන්නට පුළුවන්. මෙම භාවනාව තුළ ජීවිතය යන්න විග්‍රහ කරලා තියෙන්නේ මෙන්න මෙහිමයි. රූප ශරීරය රූප කියලා කියනවා. වේදනාව විඳීම, දුක සැප මධ්‍යස්ථ, සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා වේදනාවන් තුනක් අනුව දක්වනවා. ජීවිතය කියලා කියන්නේ රූප අපේ ශරීරය. ඊළඟට අපි විඳින විඳීම්, දුක සැප සහ මධ්‍යස්ථ කියන විඳීම්. සංඥා හඳුනා ගැනීම, සංඛාර හඳුනාගෙන රැස් කරන දේවල්. ඊළඟට විඥාන සිත අරමුණ දැන ගැනීම. විඥාන සිත කියලා කියනවා. එහෙම නැත්නම් අරමුණු දැන ගැනීම. අපිට බාහිරින් අරමුණු එනකොට ඒවා අපි දැනගන්නවා. ඒකට කියන්නේ විඥාන කියලා. සංඛාර හඳුනාගෙන රැස් කරන දේවල්. අපි යම් දේවල් හඳුනා ගන්නවා. හඳුනා ගන්නා වූ දේවල් අරමුණු අපි රැස් කරගන්නවා. ඒ රැස් කරගන්නා වූ සිතුවිලි කුසල අකුසල සංස්කාර ධර්මයන් තමයි මෙතනදී සංඛාර කියලා කියන්නේ. කුසල අකුසල ශක්තිය. කුසල අකුසල ශක්තිය. විදර්ශනා භාවනාවේ ආනිසංස අරමුණු වල සැබෑ තත්ත්වයේ නුවණින් විග්‍රහ කොට බැලිය හැකිය. සැබෑම තත්ත්වය අරමුණු වල සැබෑම තත්ත්වයේ තේරුම් ගන්නට පුළුවන් විදර්ශනා භාවනාවෙන්. ශරීරයේ අස්තිර බව දැකිය හැකිය. දුක් සහිත බව දකින්නට පුළුවන්. පිළිකුල් සහගත බව දකින්නට පුළුවන් අපේ ශරීරයේ තියෙන. නොවෙනස් වෙන කිසිදු පදාර්ථයක් නැහැ කියලා හැමදේම වෙනස් වෙනවා කියලා දකින්නට පුළුවන්කම ලැබෙන්නේ විදර්ශනා භාවනාවෙන්. ජීවිතයේ අස්තිර බව, අසාර බව තේරුම් ගන්නට පුළුවන්. ඊර්ෂ්‍යා කිරීම, වෛර කිරීම වගේ දුර්ගුණයන්ට ගොදුරු වීමෙහි කිසිම ප්‍රතිඵලයක්, ප්‍රයෝජනයක් නැහැ කියලා තේරුම් ගන්නට පුළුවන් විදර්ශනා භාවනාවෙන්. ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කිරීම සඳහා අපේ හිත යොමු කර ගන්නට පුළුවන්. ඉවසීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කිරීමට සිතෙහි ප්‍රබෝධය ඇති කර ගැනීම සඳහාත් විදර්ශනා භාවනාව වැදගත් වෙනවා. ජීවිතයේ සහ ලෝකයේ ස්වභාවය තේරුම් ගැනීමටත් අෂ්ට ලෝක ධර්මයට ලාභ නින්දා ප්‍රශංසා සැප දුක් කියන මේ අටලෝ දහමට කම්පා නොවී ජීවත් වීම සඳහාත් අපිට අවස්ථාව ලබා දෙනවා විදර්ශනා භාවනාවෙන්. ඉතින් ඒ කියන ප්‍රතිඵල විදර්ශනා භාවනාවෙන් අපිට ලැබෙනවා. ඒ වගේම විදර්ශනා භාවනාව කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ලෝකේ යථාර්ථ වශයෙන් දැකීම, තේරුම් අර ගැනීම, අවබෝධ කර ගැනීම. වැඩිපුර මේ පාඩමේදී සමාධිගත සිතක මහිම කියන පාඩම යටතේ කතා කරලා තියෙන්නේ සමත භාවනාව ගැන. විදර්ශනා භාවනාව ගැනත් ප්‍රමාණාත්මක හඳුනා ගැනීමක් සඳහා අවශ්‍ය තොරතුරු ඇතුළත් වෙනවා. එහෙමනම් අපි ඉක්මනින්ම පස්වෙනි පාඩමින්
මේ විදිහටම කෙටි සටහනක් සාකච්ඡා කරමු. පිරිවෙන දහම් පාසල අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්න ඔබට තෙරුවන් සරණයි.